සමාජ සංගායනා ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත කාගෙත් කය නිසසලව තියනවා වගේ හිතත් නිසසල කරගෙන හොඳින් ධර්ම ශ්‍රවණය කරන්නට අවශ්‍යයි. සම්මා දිට්ඨිය උපදවා ගැනීමේදී ප්‍රත්‍ය දෙකක් තිබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ තමයි පරතෝච ගුහසෝ යෝනිසෝච මනසිකාරෝ කියන ප්‍රත්‍ය දෙක. පරතෝච ගුහසෝ කියලා කියන්නේ අනුන් වෙතින් සත්පුරුෂයන් වහන්සේ නමකගෙන් ධර්මය අසා දැන ගැනීම. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් වූ ඒ මහා සත්පුරුෂයාණන් වහන්සේගෙන් අපිට සද්ධර්මය දැනගන්නට ලැබුණා. භාග්‍යතුන් වහන්සේ ලෝකයාට විවිධ දහම් පර්යායන්ගෙන් විවරණය කොට දේශනා කරන්නට යෙදුනා මේ ධර්මයේ පිළිබඳව. යෝනිසෝච මනසිකාරෝ කියන දේ අපට පවත්වන්නට තියෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ධර්මයේ විශේෂෙහි පවත්වන මනසිකාරයක් විදිහට. එතකොට තමයි සම්මා දිට්ඨිය උපදවන්නට පුළුවන්කම තිබෙන්නේ. සම්මා දිට්ඨියට ප්‍රත්‍ය වන ධර්මයන් සම්පාදනය කර ගැනීම තුළින්. ධර්ම ශ්‍රවණය කිරීම නැතිව ධර්ම ග්‍රන්ථ පරිශීලනාදීකින් තොරව අපිට පරතෝ ഘോഷේ උපදවනවායයි කීම කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා පළමුවෙන් අපට ධර්ම ශ්‍රවණය කර කිරීම අත්‍යවශ්‍ය දෙයක් හැටියට දක්වන්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟ අංගයේ යෝනිසෝ මනසිකාරය ඊට පසු අපි භාවිත කළ යුතු පිළිවෙතයි. අන්න ඒ නිසා මේ ශ්‍රවණය කර ගැනීම ඔබට ඊටාම වැදගත් දෙයක්. ඒ අනුව තමයි ඔබේ සමස්ත ප්‍රතිපදාවම තීරණය වන්නේ. පින්තුනි අපි කවුරුත් දුකෙන් මිදෙන්නට කැමතියි. දුකෙන් මිදෙන මාවතක්, දුකෙන් මිදෙන මාර්ගයක් ගවේෂණය කරනවා. අපි දකින සාමාන්‍ය දැක්මට අනුව සාමාන්‍ය දර්ශනයට අදාළවයි අපි කවුරුත් ජීවත් වන්නේ. ලෝකයේහි සැප තිබෙනවා කියලා අරමුණු වල අපි හිතාගෙන ඉන්නකොට ඒ සැපසහගත දේවල් ලබා ගැනීම සඳහා අපි අපේ ජීවිතය තුළ කාලය කැප කරනවා. ඔබ රස්සාවක් කරන්නේ, ඒ වගේම ඔබ එදිනෙදා කටයුතු සිදු කරනු ලබන්නේ, පුංචි දරුවෙක් ඉගෙන ගන්න, මේ හැම දෙයකම අවසානික ප්‍රතිඵලය සැපෙන් සතුටින් ජීවත් වීම. එතකොට සැපෙන් සතුටින් ජීවත් වන්නට ඔබ බලාපොරොත්තු වෙන්නේ අර භෞතික ලෝකය තුළ පවත්නා දේවල් ඔබට අවශ්‍ය පරිදි ඔබට වමනා විදිහට හැඩගස්වාගෙන. නමුත් ලෝකේ ස්වභාවය තමයි අනිත්‍ය ස්වභාවය, ලෝකේ ස්වභාවය තමයි අනාත්ම ස්වභාවය. ඒ දේවල් හටගෙන නැති වෙන බවින් යුක්තයි. ඒ වගේම මේ ධර්මයන් ආත්ම භාවයක් විදිහට දකින්නට පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙනම් එහි ස්වභාවයේ බවට පත්වන්නේ මොහොතින් මොහොත විපරිණාමයට පත්වීම, නැතිනම් මොහොතක් පාසා වෙනස් වීම කියන දෙයි එහි අපට දක්නට ලැබෙන ස්වභාවයේ බවට පත්වන්නේ. එබඳු වූ ස්වභාවය කරගත් ධර්මයක් පවතින තැනක අපි ඒ සත්වයේක පුද්ගලයෙක් කියලා හිතාගත්තාම, වැරදි දර්ශනයක් සිත තුළ උපදවා ගත්තාම අන්න ඒ දේ අපිට වටිනාකමක් ඇති නොවටිනාකමක් ඇති දේවල් හැටියට පෙනෙන්නට පටන් ගන්නවා. අන්න එතනදී ඇලීම ගැටීම කියන දේ අපේ ජීවිතයට ලං වෙනවා. ඇලීම ගැටීම කියන දේ ජීවිතයට එකතු වෙනකොට සමස්ත ක්‍රියාවලියම ඇලෙන දේ ලබා ගැනීම පිණිසත් ගැටෙන දේ ඉවත් කිරීම පිණිසත් අපි වෙහෙසෙන තැනට අපිවපත් කරනවා. ඒ නිසා මේ තමයි අපේ ජීවිතය අද ක්‍රියාත්මක වන තැන. මෙතන තමයි අපි ජීවත් වන්නේ. එහෙනම් මේකෙන් අත මිදෙන්නේ කොහොමද? භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවේ ඒ අත මිදෙන ක්‍රමවේදය පිළිබඳව. ඒ අත මිදෙන ක්‍රමවේදය පිළිබඳව දේශනා කරනකොට ලෝකයේහි යථා ස්වභාවය පිළිබඳව අවබෝධ කරගත යුතුයි කියලායි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ලෝකයේහි යථා ස්වභාවය පිළිබඳව අපි විමසා බලනකොට ලෝකයේ යථා ස්වභාවය පිළිබඳව අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. හේතු නිසා හටගන්න, හේතු නැතිවීමෙන් නිරෝධයට පත්වන හුදු හේතුඵල සම්තතියක් විදිහට. මේ සමස්ත හේතුඵල સિદ્ધාන්තය පිළිබඳව විවරණය කරන දහම් පරයයක් තමයි පටිච්ච සමුප්පාද ධර්මය කියලා කියන්නේ.
එතකොට මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තුලින් ලෝකේහි යථා ස්වභාවය අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රතිවේධ කරගන්නට පුළුවන්කම තිබෙනවා ලෝකේහි පවත්නා පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය පිළිබඳව ලබන අවබෝධය තුලින්. එහෙනම් අපි මේ පටිච්ච සමුප්පාදයේහි යෙදෙන අංගයන් පිළිබඳව හඳුනාගෙන මේ කෙරෙන දේශනාව ඔබට ඍජුවම සම්මා දිට්ඨිය උපදවා ගැනීම පිණිස හේතු වන උපනිශ්‍රේ වන දෙයක් හැටියටයි අපට හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙන්නේ. පින්නතුනේ අපි පසුගිය දේශනාව තුළ හඳුනාගත්තා තණ්හාව පිළිබඳව. තණ්හාව පිළිබඳව අපි හඳුනා ගන්නට යෙදුණා. එතකොට එහි තණ්හාවෙහි පවත්නා ස්වභාව ලක්ෂණයන් හඳුනාගෙන වේදනාව නිසා තණ්හාව ඇතිවන ආකාරය පිළිබඳව අපි විශේෂයෙන් සාකච්ඡා කරමින් පැවතියේ. තණ්හාවෙහි ස්වභාවය පිළිබඳව හඳුනා ගන්නකොට අපි ඒක තේරුම් ගන්නට යෙදුනේ යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාභිනන්දනී කියන තැනින්. එතකොට යා අයං තණ්හා යම් මේ තණ්හාවක් තියෙනවා නම් අපි කියව පෝනෝ භවිකා පුනර්භවයේ පිණිස පවත්නා නන්දිය සහ රාගයෙන් යුක්ත ඒ තන සතුටට පත්වන ස්වභාවයෙන් යුතු ඒ ධර්මයන් තිබෙනවා නම් අන්න ඒ තණ්හාව නැමැති ඒ ධර්මය තමයි සියලු දුකට මුල සසර ඉපැත්මට හේතුවක් බවට පත්වන්නේ කියලා. එතකොට මේ තණ්හාව පිළිබඳව පටිච්චසමුප්පාද ධර්මය විවරණය කරනකොට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේහි එන ඔය තණ්හාවට ලැබෙන අර්ථකථනයට වඩා වෙනස්ව කෙරෙන විග්‍රහයක් විදිහට. ඒ තමයි මොකද්ද තණ්හාව කියලා අහලා එහි තණ්හාව පිළිබඳව විස්තර කරනකොට රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා මේ තණ්හාව පිළිබඳව විස්තර කරන්නේ. ඒකට රූප තණ්හාවක් තිබෙනවා. සද්ද තණ්හාවක් තිබෙනවා. ගන්ධ තණ්හාවක්, රස තණ්හාවක්, පොට්ටබ්බ තණ්හාවක්, ධම්ම තණ්හාවක්. මේ තමයි තණ්හාව පවත්නා විෂයක්ෂේත්‍රය. රූප තණ්හා කියලා කියන්නේ රූපය පිළිබඳව අපි පවත්වන තණ්හාව. ඒ කියන්නේ ඇහැට දකින්නට පුළුවන් දේවල් ගැන අපි තණ්හා වශයෙන් හැසිරෙනවා. ලස්සනයි කියලා හිතෙන තැන අපි ඒ ලස්සන කියලා පෙනෙන රූපයට ඇලීම ඇති කරගනු ලබනවා. ඒ තමයි රූප තණ්හාව. රූපේ තණ්හා රූප තණ්හා කියලා කියන්නේ. ඒ කියන්නේ රූපය කෙරෙහි පවත්නා තණ්හාව තමයි රූප තණ්හාව. එතකොට රූපයේ මත රූපයේ කෙරෙහි පවත්නා තණ්හාව. ඔබ යම් කිසි විදිහකින් ලස්සන රූපයක් දකින්නට කැමති නම් ඔබ ඒ දක්නට කැමති ලස්සන ප්‍රියමනාප වන රූපය පිළිබඳව ඒ සිතේ ඇතිවන දෙයට තමයි කැමැත්ත කියලා කියන්නේ තණ්හාව කියලා කියන්නේ. ඒතකොට තණ්හාවට ඔබට විශේෂ බවට පත්වන්නේ. නැතිනම් තණ්හාව නැමැති ධර්මය පවත්වන්නට අරමුණ බවට පත්ුනේ අර රූපය පිළිබඳව තිබුණු ඒ සුඛ සහගතව ඔබ කරන ලද කල්පනාව. රූපයේහි සැප ඇතයයි රූපය බොහොම ප්‍රියකරුයයි නිමිති අනුනිමිති වශයෙන් ගන්නා ලද ස්වභාවය නිසා තමයි ඔබට ඒ රූපය ප්‍රියමනාප ඇලිය යුතු දෙයක් කොට හැඟුනේ. එතකොට මේ ප්‍රියමනාප බව නිසා තමයි ඒ රූපයට ඔබ තණ්හා කරන්නේ. ඒ තණ්හා කරනකොට ඒකට කියනවා රූප තණ්හාව කියලා. දැන් අපි කරුණු විදිහට මේ දේවල් මේ විදිහට සාකච්ඡා කළාට ඔබ මේක ඔබේ ජීවිතය තුළින් මොහොතක් අත්දකින්නට අත්විඳින්නට උත්සාහවත් වන්න. ඔබේ ජීවිතය තුළින් මේක අත්දකින්නකොට ඔබට දකින්නට පුළුවන්කම තිබෙනවා තණ්හාව කියලා කියනකොට මොකද්ද තණ්හාව කියන්නේ? රූප තණ්හා කියනකොට රූපයන් පිළිබඳව තියෙන තණ්හාව. ඔබ දකින්න කැමති සියලුම දේවල්. දරුවා, අම්මා, තාත්තා, දුව පුතා, රන් රිදී මිල මුදල්, ගෙවල් දොරවල්, යාන වාහන, ස්ත්‍රී පුරුෂයන් මේ ආදී ලෙස ඔබට යම් රූපයක් තියෙනවා නම් මෙන්න මේක දැක්කහම මට සතුට උපදිනවා කියලා ඔබේ හිතට සතුටක් උපදින දේවල් තියෙනවා. දැක්කහම සතුටක් උපදින දේවල් තියෙනවා නම් අනේ සතුට ගෙනවිද්දෙනු ලබන ඒ රූප නිමිත්තට කියනවා පින්නතුනි රූපාරම්මණය කියලා. ඒ ආරම්මණය මත පවත්වපු තෘෂ්ණා සහගත බව නිසාම ඒක හඳුන්වනවා රූප තණ්හාව කියලා. රූප තණ්හාව. එතකොට රූපේ තිබිලා තණ්හාව නෙමෙයි අර අරමුණ සුභ සහගත විදිහට කල්පනා කරපු නිසා
අරමුණ සැප ඇත්තක්යයි සිතපු කම නිසා අපට පේනවා රූපය හොඳයි කියලා. රූපය පිළිබඳව පවත්තන තණ්හාව ඒ නිසා තමයි රූප තණ්හා කියලා එකට නම් කළේ. එතකොට අපේ ජීවිතය තුළ අර අපි දකින්නට කැමති දේවල් තමයි රූප තණ්හාව කියලා කියන්නේ. ඒ වගේම පින්නතුනේ අපි කැමති ශබ්ද අහන්නට. ජීවත් වෙනකොට අපි කැමති ශබ්ද අහන්නට. සිතින් යම් යම් අරමුණු වලට යනකොට යම් යම් ශබ්ද රූපවලදී සිත පොපියනවා. නැතිනම් සිත ඒක සමග ගිහිල්ලා එතන අභිනන්දනය කරනවා. එතකොට අන්න ඒකට කියනවා ශබ්ද තණ්හාව කියලා. ශබ්දයේ පිළිබඳව පවත්නා තණ්හාව ශබ්ද තණ්හාව. ගන්ධ රස ස්පර්ශ පිළිබඳව පවත්නා තණ්හාව. ඒ වගේම අරමුණු පිළිබඳව පවත්වන තණ්හාව. මෙන්න මේ විදිහට තණ්හාවෙහි ස්වභාවය පිළිබඳව අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ කිව්වේ මොකද්ද? මේ කිව්වේ පින්නතුනේ අපේ ලෝකය පිළිබඳව පවත්නා තණ්හාව පිළිබඳව. අපේ ලෝකය පිළිබඳව පවත්නා තණ්හාව කියලා කිව්වේ ඔබ ලෝකය කියලා ඇසුරු කරන්නේ ඇහැට දැකපු රූප, කනට අහපු ශබ්ද, නාසයට දැනගත්ත ගඳ සුවඳ, දිවට දැනුණු රස, කයට දැනුණු ස්පර්ශ, මනසට දැනුණු අරමුණු. එතකොට මේ දේවල්නේ ඔබ ලෝකය කියලාද කල්පනා කරන්නේ. ඇහැට දැකපු පෙනෙන රූපය අරමුණු කරගෙන කල්පනා කරන ඔබට එබඳු දේ ලෝකේ තියනවායයි කියලා ගන්න ලෝකයේහි එබඳු සංඥා නිමිති ඉතුරු වෙනවා. අහපු දේවල් ලෝකෙ තුල තිබෙනවාය කියලා එබඳු ශබ්ද සහිත ලෝකයක් ඔබට හම්බ වෙනවා. ඒ වගේම විඳපු දේවල් සහිත ලෝකයක් ඔබට හමු වෙනවා. එතකොට මේ ඒ දැකපු දේවල්, අහපු දේවල් සහ විඳපු දේවල් වලින් යුක්ත මුළු ලෝකයක් ඔබට ඇසුරු කරන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ ආයතන ටික හරහා සිද්ධ වෙන දේවල්. එතකොට යම් විඥානනයන් කරා නම් දේවල් දැනගත්තා නම් ඒ දැනගත්ත බවමත් ඔබට දැනගැනීම් සංඛ්‍යාත ලෝකයක් හදලා දීලා තියෙනවා. මේක ඊටාම ගැඹුරු කාරණාවක් පිළිබඳව මේ විග්‍රහ කරන්නේ. ඒ නිසා ඔබ හොඳින් නුවණ මෙතනට පිහිටවලා හොඳින් මේ කාරණාව පිළිබඳ තේරුම් ගන්නට උත්සාහ දරන්නට අවශ්‍යයි. දැන් ඇහැට රූපයක් පේනකොට පින්නතුනේ ඇහැට පෙනෙන රූපය තමයි ඔබේ ලෝකයේ බවට පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔබට ලෝකය කියලා යමක් හිතන්නකෝ. ඔබ ඉන්න තැන ඉඳලා මේ මුළු ලෝකයම කියලා ඔබ යම් දෙයක් ගැන කල්පනා කරනවා නම් ඒ කල්පනා කරන්නේ ඔබ හඳුනන වර්ණ, ඔබට පෙනුණු හැඩතල, ඔබට සාපේක්ෂ ලෝකය පිළිබඳව ඔබ දැකපු රූපයන් පිළිබඳව කල්පනා කරලා ඔබ හිතනවා මේක තමයි ලෝකය කියන්නේ කියලා. ඒක දැන් ඔබේ චේතනා විශ්ය පැවැත්වුවේ කුමක් පිළිබඳවද? අර දැකපු රූපේ නැමැති අරමුණක් තුළ තමයි ඒක පැවැත්වුවේ. එතකොට ඒ රූපේ නැමැති අරමුණක් තුළ ඒ පවත්වපු බව ඔබට අද ලෝකේ නිර්මාණය කරලා දීලා තියෙනවා. ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් අරමුණුත් ඒ විදිහට තමයි. එතකොට මේ දේවල් පිළිබඳව පවත්නා තණ්හාව කියනකොට දැකපු, අහපු, විඳපු, දැනගත්ත මේ ඔබේ ලෝකයේ පිළිබඳව තිබෙන ඇලීම ගැන තමයි මෙතනදී තණ්හාව කියලා කතා කරන්නේ. මේ විදිහට තණ්හාව පිළිබඳව අපි කතා කරනකොට මේ තණ්හාව රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියලා තණ්හාව අපි තේරුම් ගන්නවා වගේම තණ්හාවට හේතු වන දේ පිළිබඳවත් අපි විමසා බැලිය යුතු වෙනවා. තණ්හාවට හේතු වෙන්නේ මොනවද? තණ්හාව ඇති කරන්නේ කුමක් නිසාද? එනතුනේ තණ්හාව නැමැති ධර්මය තණ්හාව ඇති කරලන්නේ වෙන දෙයක් නිසා නෙමෙයි. තණ්හාව ඇති කරන්නේ හැම වෙලාවකදීම වේදනාව නිසා. තණ්හාව ඇති කරන්නේ හැම වෙලාවකදීම වේදනාව නිසා. අපි කිව්වා වේදනා සමුදය තණ්හා සමුදය කියලා. වේදනාව නිසා තමයි තණ්හාව උපදින්නේ. ඒ වගේම වේදනා පච්චය තණ්හා කියලා කියන පටිච්චසමුප්පාද පෙළ කතා කරනකොට වේදනා ප්‍රත්‍යයෙන් තමයි තණ්හාව උපදින්නේ කියලා. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව උපදිනවා. එතකොට තණ්හාව උපදින්නට හේතුනේ වේදනාව. වේදනාව මුල් කරගෙන තමයි තණ්හාව පැවතුනේ. ඒකයි වේදනාවේහි ස්වභාවය අනුව අපිට තණ්හාවේ පැවැත්ම ගැන කතා කරන්නට සිද්ධ වෙන්නේ. එතකොට තණ්හා සමුදය පිළිබඳව කතා කරාම වේදනාව හට ගැනීමෙන් තමයි තණ්හාව කියන දේ හටගත්තේ. එහෙනම් අපිට තණ්හාව නිරුද්ධ කරන්නට අවශ්‍ය නම් කොමක්ද නිරුද්ධ කරන්නට අවශ්‍ය? තණ්හාව නිරුද්ධ කරන්නට අවශ්‍ය නම් අපිට වේදනාව නැමැති ධර්මය නිරුද්ධ කරන්නට අවශ්‍ය වෙනවා.
වේදනාව නිරුද්ධ කිරීමෙන් තමයි තණ්හාව නිරුද්ධ කරන්නට පුළුවන්. වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාව බවට පත්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ කියන්නේ තණ්හාව නැති කරන්නට යනකොට තණ්හා නිරෝධයට පත් වෙන්නට අපි උත්සාහවත් වෙනවා නම් ඒකට අවශ්‍ය ප්‍රතිපදාව බවට පත් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ඒ තුලින් තමයි අපිට තණ්හාව නැති කරන්නට පුළුවන්. හැබැයි වේදනාව පවතිනකොට තණ්හාව නැති කරනවා කියන දේ කරන්නට පුළුවන් කමක් නැත්තේ. නෑ. අන්න ඒ නිසා වේදනාව දුරු කරලම තමයි තණ්හාව නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා වේදනා නිරෝධයෙන් තෘෂ්ණා නිරෝධය සිද්ධ වෙනවා. වේදනා නිරෝධයෙන් තෘෂ්ණා නිරෝධය සිද්ධ වෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ධර්මය. එතකොට මෙතන ධර්ම දෙකක් තිබෙනවා. එක වටේ අනු යන දෙයක්. ඒ තමයි තණ්හාව සහ වේදනාව කියන මේ ධර්ම දෙක. තණ්හාව කියලා කියන්නේ කුමක්ද? තණ්හාව කියන්නේ මේ ඇලෙන බැඳෙන කම සමුදේ පැත්තට වැටෙන දේ. වේදනාව කියලා කියනවා දුක. මේ දුක් වූ ධර්මයන් පිළිබඳව තමයි පවතින්නේ තණ්හාව කියන දේ. එතකොට ඒ දුක් වූ ස්කන්ධ ටිකත්, ඒ කියන්නේ දුක්ඛාර්ය සත්‍යයට අයිති දේත්, සමුදය ආර්ය සත්‍යවත් තණ්හාවත් කියන දේ වටේට අයිති. ඒ කියන්නේ සංසාර වෘත්තයට, සසර වටට, සසර පැවැත්මට අයිති දේ. විවට්ට කියලා කියනවා එතනින් මිදෙන්නට හේතු වන දේ. ඒ තමයි අර වේදනාව නිරුද්ධ කළොත් තණ්හාව නිරුද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය කරන්න පුළුවන්කම තියෙනවා. ඒකට පවත්නා ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. මෙන්න මේ දෙක පින්නතුනේ. වේදනා නිරෝධය සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය විවට්ටේට අයිති. සසර වෘත්තය සිඳලන්නට, සසර පැවැත්ම නතර කරන්නට හේතු වෙන ධර්ම දෙකක්. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේම තමයි තවත් එක තැනකින් අප සංග්‍රහ කරගන්නට යෙදුනේ. දැන් අනිත් අංගයන් පිළිබඳව ඔබ කතා කරනකොට ඔබ දකින්නට ඇති. දැන් අපි උදාහරණයක් හැටියට භවංච පජානාති කියලා කියනකොට භවය හඳුනා ගන්නවා කියලා. දැන් භවය කියන එක දුක්ඛ සත්‍යයටයි ඇතුළත් කළේ. භව සමුදයංච පජානාති කියනකොට භව සමුදය පිළිබඳව ඇතුළත් කළේ දුක්ඛ සත්‍යයට. එතකොට භවය දුකට ඇතුළත් කරනකොට භවය ඇති කරන්නට හේතුව අපි දුක්ඛ සමුදය පැත්තට, නැතිනම් දුක ඇති කරන්නට හේතු වන පැත්තට යොමු කළා. එතකොට මෙන්න මේ ආකාරයෙන් පින්නතුනේ අපිට වටය පිළිබඳව කතා කරනකොට දුක සමුදයත් කියන එක දකින්නට පුළුවන්කම ලැබුණා. පළමුව අපිට දුක හඳුනාගත්තා. ඊට පස්සේ අපි දුක ඇති කරන්නට හේතු වෙන හේතුව හඳුනාගත්තා. දැන් මෙතනදී தත්ත්වය ටිකක් වෙනස් වෙනවා. ඒ තමයි අපි මෙතනදී පළමුව දකින්නේ මොකද්ද? පළමුව දකින්නේ තණ්හාව කියන දේ. තණ්හාව කියන දේ. එතකොට තණ්හා සමුදය වෙන්නේ වේදනා සමුදයෙන්. එතකොට දුක හැටියට අපි දකින්නේ දෙවෙනි කාරණාව. දුක හැටියට දකින්නේ වේදනාව පැත්ත තමයි දුක්ඛ සත්‍යයට අයිති දේ හැටියට අපි තේරුම් ගන්න. එතකොට මෙන්න මේ විදිහට වටය තුල සත්‍ය දෙකක් කතා කරනවා. වටය තුල සත්‍ය දෙකක් කතා කරනකොට මෙතනදී ඉස්සෙල්ලා සමුදය කතා කරලා තමයි දුක පිළිබඳව කතා කරන්නේ. ඊට පස්සේ විවට්ටය සාමාන්‍ය විදිහටම නිරෝධය සහ නිරෝධගාමිනී ප්‍රතිපදාවයි කියන තැනින් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. වැදගත්ම දේ තමයි අපි අවසාන දේශනාව තුලත් අවසාන ලෙස සාකච්ඡාවට බඳුන් කරමින් හිටියා. කොහොමද වේදනාව නිසා තණ්හාව උපදින්නේ කියලා. වේදනාව නිසා තණ්හාව උපදිනවා කියලා කිව්වට කොහොමද ඇත්තෙන්ම වේදනාව නිසා තණ්හාව උපදින්නේ? මේක තමයි අපි තේරුම් ගත යුතු දේ. වේදනා ප්‍රත්‍යයෙන් කොහොමද තණ්හාව උපදින්නේ කියලා. මොකද දැන් තණ්හාවනේ අපිට දුරු කරන්නට ඕන වෙලා තියෙන්නේ. තණ්හාව දුරු කරන්න යනකොට තණ්හාව ඉපදුණු තැන පිළිබඳව දැනුමක් අපිට තියෙන්න ඕනේනේ. යම් තැනකනම් තණ්හාව තියෙන්නේ, යම් තැනකනම් තණ්හාව ඉපදුනේ. අන්න ඒ තැන පිළිබඳව දැනුමක්, දැක්මක් අප සතුව තිබුණොත් තමයි වෙනතුනේ අපිට ඒ තණ්හාව දුරු කරන්න පහසු වෙන්නේ. සතුරා පිළිබඳව, සතුරාගේ දුර්වලතාවයන් පිළිබඳව, සතුරාගේ ශක්තිමත් ස්ථාන පිළිබඳව අපි අවබෝධයක් නැත්තම්, සතුර කවුද කියලා අපි හරියට හඳුනගෙන නැත්තම් අපිට සතුර පරද්දනවා කියන එක කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අන්න ඒ වගේ තමයි මේ තණ්හාව දුරු කරන්නට ඕනේ කියලා කිව්වට
තණ්හාව කියන්නේ කෙබඳු දෙයක්ද? කෙබඳු තැන්වලද තණ්හාව උපදින්නේ? මෙයාදී තණ්හාව පිළිබඳව දැනුම නැත්නම් අපිට ඒක තණ්හාව නැති කරන්නට හේතු වෙනවයි කීම සාධාරණ වන්නේ නැහැ. නිසා තණ්හාව දුරු කරන්නට ඕනේ. තණ්හාව දුරු කරන්නට ඕනේ නම් අපි තේරුම් ගන්නට ඕනේ කොහොමද තණ්හාව ඉපදුනේ කියලා. අපිට වචනයකට කියන්නට පුළුවන් වේදනා සමුදය තණ්හා සමුදයෝ කියලා. වේදනා සමුදයෙන් තමයි තණ්හාව හටගත්තේ කියලා. හැබැයි වේදනාවෙන් තණ්හාව හටගත්තා කියලා කිව්වට පින්නතුනේ වේදනාවෙන් කොහොමද ඇත්තටම තණ්හාව උපදින්නේ? වේදනාව නිසා කොහොමද තණ්හාව උපදින්නේ? මේක අපි හොඳින් විශ්ලේෂණය කරගත යුතු දෙයක්. වේදනාව නිසා තණ්හාව උපදින ආකාරය පිළිබඳ හොඳින් විශ්ලේෂණය කරගත යුතු දෙයක්. පින්නතුනේ අපි තණ්හා කරන්නේ සැප සහගත දෙයට. සැප සහගත දෙයට. ඒක ඔබ හොඳින් නුවණින් මෙනෙහි කළ යුතුයි. ඔබ ආසා වෙන්නේ සැප සහගත දෙයට. ඒ කියන්නේ ඔබ කැමති, හිතෙන් ඇලෙන, හොඳයි කියලා හිතෙන තැනට තමයි ඔබේ තණ්හාව ඇති වෙන්නේ. වෙන දේවල් වලට නෙමෙයිනේ. ඇලෙන දෙයට, හොඳයි කියලා හිතෙන දෙයට කැමැති බවට තමයි ඔබට තණ්හාව යෙදෙන තැන. එතකොට යම් ස්කන්ධ ටිකක් නිසා ඔබට සැප බවක් තේරෙනවා නම් අන්න එතන ඔබට තණ්හාව උපදිනවා. එතකොට වේදනාවට තණ්හා කරනවා කියලා කියනකොට මොකද්ද මේ වේදනාව? එතකොට මේ තණ්හාව ඇති කරලන වේදනාව සැපසහගත විය යුතුයි. එතකොට සැපසහගත බවට පත් වෙනකොට ඒ වේදනාව හැම වෙලාවකදීම පවත්නා යථා ස්වභාවයෙන් පවතින වේදනාවක් නෙමෙයි. පවත්නා යථා ස්වභාවයෙන් පවත්නා වේදනාවක් නෙමෙයි. ඇයි එහෙම කියන්නේ? පවත්නා යථා ස්වභාවයේහි තිබෙන වේදනාව තමයි පින්නතුනේ අපිට ඒ කර්ම සහ කෙලෙස් මට්ටමක් නොයදෙන කම. කර්ම සහ කෙලෙස් මට්ටමක් යෙදෙන්නේ නැහැ. දැන් විපාක සන්තතියක් එන තැනක විපාක සන්තතියක් කියලා කියන්නේ විපාක ධර්මයක්. විපාකයක් කියලා කියන තැනදී පින්නතුනේ එතන කර්ම නැහැ. එතන කෙලෙස් නැහැ. කර්ම නැහැ, කෙලෙස් නැහැ, ආශ්‍රව නැහැ. එතන වැරදි තැනක් නෙමෙයි. ඒක තමයි අපේ ජීවිතයේ ඇත්තටම අයිති තැන. අපි ජීවත් වෙනවා කියන දේ. අපි ජීවත් වෙනවා කියන අපේ ජීවිතයට අයිති ඒ ක්‍රියාකාරීත්වයේ සිද්ධ වෙන ධර්මතා ටිකක් තිබෙනවා. අනේ ධර්මතා ටික ඇතුලේ තණ්හාව කියන දේ නැහැ. අපි ජීවත් වෙනවා කියන තැන සිද්ධ වෙන ඒ ධර්මතා ටික ඇතුලේ දුක කියන දෙයට ඉඩ නැහැ. එතකොට එතන දුක කියන දෙයට ඉඩක් නැති වෙනකොට අපි තේරුම් ගන්නට ඕනේ කොහොමද අපිට දුක උපදින්නේ එහෙනම්? කොහොමද අපිට දුක උපදින්නේ එහෙනම්? එතකොට ඒ දුක උපදවන්නට හේතු වෙන තණ්හාව එහි පිහිටන්නේ නැතුව දුක උපදින බව සිද්ධ වෙන්නේ හැම වෙලාවකදීම එහි තෘෂ්ණාව ස්පර්ශ නොකර. ඒක තමයි එතන විශේෂත්වය. තණ්හාව එතන ස්පර්ශ නොවි තමයි මේ දුක උපද්දන්නේ. එතකොට තණ්හාව එතන ස්පර්ශ වෙන්නේ නැත්තම් කොහොමද පින්නතුනේ මේක පවතින්නේ? හැම වෙලාවකදීම මෙන්න මෙතනදී උපකාර වෙනවා අවිද්‍යාව කියන දේ නැවත මේ තණ්හාවේ පැවැත්මට. පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව කතා කරනකොට අපි මුලින් විතරයි අවිද්‍යාව කතා කරන්නේ. හැබැයි මුලින් අවිද්‍යාව කතා කළාට අපි ඊට පසු අවස්ථාවකදී අවිද්‍යාවේ කෘත්‍ය පිළිබඳව කතා කරන්නේ නැහැ. ඊට පසු අවස්ථාවේදී අවිද්‍යාව සිද්ධ වෙනවා, ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි මේ වේදනාවට තණ්හා කරනවා කියන මට්ටමේදී අවිද්‍යාවක් තියෙනවා. ඒ අවිද්‍යාව නැත්තම් තණ්හා කරනවා කියන එක යෙදෙන්නේ නැහැ. අවිද්‍යාව කියන දේ එතන යෙදෙන්නේ නැත්තම් එයාගේ කෘත්‍ය කරන්නේ නැත්තම් එතන තණ්හාව යෙදෙනවා කියන දේ වෙන්නේ නැහැ. නිසා තණ්හා කරන්නෙම පින්නතුනේ යම් කිසි තැනක අවිද්‍යාවෙන් තමන්ගේ කෘත්‍ය සිද්ධ කරන තැනක. අවිද්‍යාවෙන් තමන්ගේ කෘත්‍ය සිද්ධ කරන තැනක තමයි තණ්හාව උපදවන්නේ. මේක තමයි අපි තේරුම් ගත යුතු තැන. එතකොට මෙතනදී අවිද්‍යාවෙන් සිද්ධ කරන කෘත්‍ය මොකද්ද? අවිද්‍යාවෙන් සිද්ධ කරන කෘත්‍ය බවට පත්වන්නේ නැතිනම් අවිද්‍යාව මෙතන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපි බැලුවොත්
අන්න එතනදි තමයි අර වේදනාව පිළිබඳව අපිට මන අවබෝධයක් ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ. පින්තුනි අපිට ලෝකේ අපේ ජීවිතේ ජීවත් වෙන තැන ඇහැට රූප පෙනෙනවා, කනට ශබ්ද ඇහෙනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට ස්පර්ශ දැනෙනවා, මනසින් අරමුණු දැනගන්නවා කියලා මේ ක්‍රියාවලිය සිද්ධ වෙන තැන අපිට ඇත්තේ නැහැ වෙනමම ගත්තාම කෙලස් මට්ටමක්. අපි මුලින් සඳහන් කළා වගේම. ඒ වගේම කය හැරුණකොට අපිට විපාක අවස්ථාවේදී ඇහැට රූපයක් ගැටෙනකොට විඥාන චිත්තෝත්පාදයන්හි උපදින්නේ උපේක්ෂා සහගත වේදනාවක්. ඒ කියන්නේ දැන් ඇහැට රූපයක් ගැටෙනකොට ඒක දැනගන්න චක්කු විඥාන සිතක් උපදිනවනේ. කනට ශබ්දයක් ගැටෙනකොට ඒක දැනගන්න සෝත විඥාන සිතක් උපදිනවනේ. නාසයට ගන්ධයක් ගැටෙනකොට ඒ දැනගන්න ගහන විඥාන සිතක් උපදිනවනේ. දිවට රසයක් දැනෙනකොට ඒ දැනගන්න જીවහා විඥාන සිතක් උපදිනවා. සිත ඉපදුනේ නැත්නම් මේ ධර්මයේ පිළිබඳව අපිට දැනගන්නට පුළුවන් කමක් නැත්තේ. සිත ඉපදුනයින් පස්සේ තමයි අපිට ඒ දේ දැනගන්නට පුළුවන්කම තියෙන්නේ. සිත ඉපදුනාට පස්සේ තමයි දැනගන්නට පුළුවන්කම තියෙන්නේ. ඇයි එහෙම කියන්නේ? ඒ සිතෙන් තමයි විඥානන කෘත්‍යයක් සිද්ධ කරන්නේ. විඥාන කියලා කියන්නේ ඒකනේ. විඥානාතිකෝ විඥානං. ඒකට විඥානනය කරන නිසා දැනගන්න නිසා තමයි ඒකට විඥානයේ හිත කියලා කියන්නේ. ඒකට ඒකෙන් දැනගන්නවා. මොකද්ද දැනගන්නේ? රූපේ පිළිබඳව දැනගන්නවා. ඒක නිසා ඒකට කියනවා ඇසෙහි පහළ වී රූපේ පිළිබඳව දැනගන්න නිසා ద్వාරයේ නමින් නම් කරනවා චක්කු විඥාන කියලා. ඒ හිතෙන් දැනගන්නේ රූපේ ගැන. හැබැයි රූපේ ගැන දැනගන්න මේ හිත පින්නතුනේ උපේක්ෂා සහගතයි. රූපේ ගැන දැනගන්න මේ හිත උපේක්ෂා සහගතයි. උපේක්ෂා සහගතයි කියලා කියන්නේ සැපත් නෙමෙයි දුකත් නෙමෙයි. අදුක්ඛම අසුඛ කියලා කියනවා. දුකත් නොවන සැපත් නොවන දෙයක්. මධ්‍යස්ථයි. ඔබට ඇහැට පෙනෙන කිසිම රූපයක් ඔබට සැප අරගෙන ආවේ නැහැ. ඔබට දුක අරගෙන ආවේ නැහැ. ඒ දැනගන්න සිතේ වේදනාව නිසා සැප දුක බවට පත්ුනේ නැහැ. එතන තිබුණේ උපේක්ෂා සහගත වේදනාවක්. ඊට පස්සේ පහළ වූ සිතකවත් ඔබට සැප දුක් වශයෙන් ඇති උනේ නැහැ. ඒ කියන්නේ මනෝ ධාතු සිත කියලා අපි කියන ඒකවත් සැප දුක් වශයෙන් අරමුණු කරන්නේ නැහැ. එතකොට ඇහැට ගැටුණු රූපය හැම වෙලාවකදීම ඔබ සමීපයට ආවි උපේක්ෂා සහගත විදිහටමයි. වටිනවා කියන දේවල් අරගෙන ආදරණීයයි කියන දේවල් අරගෙන රූප ඔබ ළඟට ආවේ නැහැ. රූපය ඇහැට පෙනුනේම පින්නතුනේ ආලෝක මාත්‍රයක් වර්ණ සටහනක් විදිහට පමණයි. එතකොට මේ වර්ණ සටහන ඇතුලේ වටිනකන් නොවටිනකන් තිබුණේ නැහැ. උපේක්ෂා සහගත වේදනාවක් තමයි ඒ රූපය දැනගන්න හිතේ ඉපදුනේ. හැබැයි මෙන්න මේ අමුද්‍රව්‍ය ටික අරගෙන නැතිනම් මේ මූල ද්‍රව්‍ය ටික පිළිබඳව නොදන්නාකම නිසා අපිට මේ ටික මත උපද්ද ගන්නවා අපි මෙහි පවත්නා සංකල්පනා ටිකත් එකතු කරලා. ඒකට කියන ආශ්‍රව මගින් අරමුණු කරනවා කියලා. එතකොට යම් දෙයක් අපි කාමාශ්‍රවයන් ආදී ආශ්‍රවයන්ගෙන් අරමුණු කරනකොට අරමුණු කරන්නේ මොකද්ද? ආශ්‍රව කියලා කියන දේ අපි ඉස්සෙල්ලා හඳුනාගෙන ඉමුකෝ. ආශ්‍රව කියලා කියන්නේ අපි හිතේ ඇති කරගත්ත පුරුදු. හිතේ ඇති කරගත්ත පුරුදු. දැන් යම්කිසි රූප නිමිත්තක් එනකොට මේ රූප නිමිත්ත පිළිබඳව අපි මේ ආදරණීය අම්මා, ආදරණීය දරුවා අපි මේ විදිහට හිතට පුරුදු කරලා තියෙනවා. දරුවා නොවුනද ඒ බඳු ආකාරයේ රූපයක් පෙනුණා නම් ඒක දරුවා කියලා රැවටෙන්න පුළුවන් කම නැද්ද? ඇත්තටම දරුවා නෙමෙයි. හැබැයි ඒ බඳු ආකාරයේ රූපයක් පේනවා නම් ඔබ දරුවා කියලා රැවටෙන්නේ නැද්ද? දරුවා කියලා රැවටෙනවා. හේතුව ඇයි? අපි ඒ බඳු වූ රූපයේ පිළිබඳව මෙහි ඇතිවෙන සංඥාව අපි දකින්නේ රූපයට අයිති කියලා. දැන් දරුවා නොවන එකම විදිහට දරුවා වගේම තව කෙනෙක් ඉන්නවා. ඔබ ඒ කෙනාව පිළිබඳ නොදැන ඔබ ඒ කෙනා ඔබ ඉදිරියට ආවොත් ඔබ දරුවා කියලා රැවටෙන්නේ නැති වෙයිද? ඔබ රැවටෙනවා. එතකොට ඒ රැවටෙන්න හේතුනේ ඇයි? අර රූපෙ තිබිලා දරුකම ආවේ නැහැ අපිට. ඇහැට පේන්නේ පාට ටිකක්. ඒකේ දරුකම ඇත්තේ නැහැ. දරුවා කියන බව උපද්ද ගන්නෙ කොහෙන්ද? දරුවා කියන බව උපද්ද ගන්නෙ තමන්ගේ සිත පැත්තෙන් උපද්දන ඒ සංකල්පයන්ගේ පැත්තෙන්. අපි කියන එකට ආශ්‍රව කියලා. තමන් පුරුදු කරලා තියෙන රූප නිමිත්ත පිළිබඳව දරුවා කියලා කල්පනා කරන්නට.
ඒකට ආදරණීය දරුවා කියලා ඇති කරගන්න කාම ආශ්‍රවය තුලින් අර රූපය ඇසුරු කරනවා ඔබ. උපාදානයේ තුලින් අර රූපය ඇසුරු කරනවා. කාම උපාදානයේ තුලින් ඔබ රූපය ඇසුරු කරනවා. ඇත්තටම රූපෙ හැම එකක් තිබ්බද? ඇත්තටම රූපෙ හැම එකක් තිබ්බේ නැහැ. රූපය ආවේ පාට ටිකක් විතරයි ඇස් සමුවට. ඇස් සමුවට ආපු රූපය දරුවා වුනේත් නැහැ. එහි තිබුණේ වර්ණ රූපයක් විතරයි. ඒ රූපය එතනම හටගෙන ඉතුරු නැතුනේ. ඒක තමයි එතන තිබුණේ යථාර්ථය. ඔබ දැනගත්තේ යථාර්ථයේ චක්කු විඥාන සිතෙන් දැනගත්තේ යථාර්ථයේ රූපේහි ස්වභාවය විතරයි. රූපේහි ස්වභාවය දැනගත්තට පස්සේ ඊට පසු අවස්ථාවකදී තමයි ඔබ සිතින් අර කෙලෙස් ආශ්‍රව ටිකත් එක්ක එකතු කරගෙන ඔබ දරුවා කියලා තැනකට ආදරෙයි කියලා බැඳෙන්නේ. එතකොට දැන් අර රූපේ තුලින් ආව වේදනාව උපේක්ෂා සහගතයි. ඔබට සැප වේදනාව ගෙනවිත් දෙන්නේ කොතනින්ද? සැප වේදනාව ගෙනවිත් දෙන්නේ හැම වෙලාවකදීම අර ධර්මතා විශ්ය පිළිබඳව දන්නේ නැතුව ඒ ටික දරුවා කියලා හිතන බාහිරට යොමු මනස තියෙන තැනක තමයි ඔබට සැප වේදනාව උපදවන්න පුළුවන්කම තියෙන්නේ. දැන් ධර්මය විග්‍රහ කරන අවස්ථාවන්හිදී විවිධ පරයයන් තිබෙනවා. ඒ කියන්නේ ක්‍රමවේදයන් තිබෙනවා ධර්මයේ විග්‍රහ කරන. ඇතම් තැනකදී බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා චක්කු සම්පස්සයෙන් උපන් වේදනාව සැප දුක් උපේක්ෂා සහගතව පවතිනවායි කියලා. චක්කු සම්පස්සයෙන් උපන් වේදනාව සැප දුක් උපේක්ෂා සහගත විදිහට පවතිනවා කියලා දේශනා කරනවා. එතකොට සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා තියෙන මොකෙන් උපන්නද? චක්කු සම්පස්සයෙන් උපන් වේදනාව. චක්කු සම්පස්සේ කියලා කියන්නේ මොකද්ද? චක්කු සම්පස්සේ කියලා කියන්නේ පින්නතුනේ අර ඇහැට ස්පර්ශ වෙනවා කියන එකනේ. ඇසට ස්පර්ශ වෙනවා. චක්කු සම්පස්සේ. අපි වචනයක් විදිහට ගත්තොත් ඒ විදිහට තමයි අර්ථය ගන්නට පුළුවන්කම තියෙන්නේ. හැබැයි මේ චක්කු සම්පස්සේ කියලා කියන්නේ මොකද්ද? සිතෙහි යෙදෙන පස්ස නැමැති චෛතසික ධර්මය. ඒතකොට චක්කු විඥාන සිතෙහි යම් ස්පර්ශය නැමැති ධර්මයක් යෙදෙනවා. ඒ ස්පර්ශය ඇති කරලන්නට ඇහැට රූපේහි පතිත වීම තියෙන්නටත් ඕනේ. ඒක ඇති කල්ලි තමයි මේ නාම ධර්මයන්ගේ මේ ස්පර්ශය පෙනෙන්නේ. එතකොට මේ ස්පර්ශයට කියනවා චක්කු සම්පස්සේ කියලා. චක්කු සම්පස්සයෙන් උපන් වේදනාව කියනකොට වේදනා දෙකක් තියෙනවා පින්නතුනේ. අන්න ඒක තමයි තේරුම් ගන්නට ඕනේ තැන. පටල ගන්නට එපා. හොඳින් निराකරණය කරගන්නට ඕනම තැන. චක්කු සම්පස්සයෙන් උපන් වේදනාව කියනකොට චක්කු සම්පස්සයෙන් උපන් වේදනා දෙකක් තියෙනවා. වේදනා දෙකක් කියනකට වඩා ප්‍රායෝගිකයි වේදනාව කියලා කියන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි චක්කු සම්පස්සජා වේදනා කියලා කියනකොට ඒ සිත හා සංප්‍රයුක්ත. ඒ සිත හා සංප්‍රයුක්ත කියලා කියන්නේ ඒ සිතත් එක්ක එකට යෙදිලා තියෙන වේදනාවක් තියෙනවා. ඒ සිතත් එක්ක එකට යෙදිලා ඒ සිතේ පවතින වේදනාවක් තියෙනවා. ඒක හැම වෙලාවකදීම උපේක්ෂා සහගතයි. එක මොනම විදිහටවත් සැප දුක් වෙන්නේ නැහැ. ඒක හැම මොහොතකම උපේක්ෂා සහගත මට්ටමකමයි තියෙන්නේ. තව වේදනාවක් තිබෙනවා චක්කු සම්පස්සෙන් උපන් වේදනාව කියලා කියන. ඒ මොන වේදනාවද? පින්නතුනි ඒ වේදනාව තමයි අර පස්සේ දරුවා කියලා දකින්න තැනදී උපදින වේදනාව. එතකොට ඔබට හිතේ එතකොට චක්කු සම්පස්සෙන් උපන් වේදනාව ඒ හිතේ යෙදුණු වේදනාව නෙමෙයිනේ කියලා. ඔව් ඒ වේදනාව නෙමෙයි. ඒ හිත හා සංප්‍රයුක්ත වේදනාව නෙමෙයි. හැබැයි ඇහැට රූපයක් ගැටිලා මේ ස්පර්ශය ඇති වුණාට පස්සේනේ පසු අවස්ථාවල ඒ සිත් ඉපදුනේ. මේ චක්කු විඥාන සිත් ඉපදුනේ නැත්නම් එතන ස්පර්ශය ඉපදුනේ නැත්නම් අර පසු අවස්ථාවල සිත් උපදීද? නැහැ. එතකොට මේවා පුරේජාතව ඉපදිලා මේ කලින් හටගත්ත නිසා තමයි ඊට පසු සිත් හටගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේක අපි නම් කරනවා අර මුලින් ඇති වුණ ධර්මයේහි නමින්. මේ ප්‍රත්‍යයෙන් තමයි ඊළඟ ධර්මයේ ඉපදුනේ කියලා. හැබැයි ඒකෙන් කියන්නේ ඒ ප්‍රත්‍යයෙන් ඉපදුනා කියන එකෙන් ඒහා සංප්‍රයුක්තයි කියලා. මේ හැකිතාක් මේ වචන ඔබට සරල කරන්නට උත්සාහවත් වන්නේ තේරුම් ගන්නට අවශ්‍ය නිසා. එතකොට මේ සංප්‍රයුක්තයි කියන්නේ ඒකත් එක්ක එකට තියනවා කියලා කියන්නේ. ඒකට ප්‍රත්‍ය වෙනවා කියන එකෙන් කියන්නේ කොයි වෙලාවකවත් ඒකත් එක්ක එකට තියනවා කියලා. එනිසා චක්කු සම්පස්සයෙන් උපන් වේදනාව සැප සහගත වෙන්න බෑද? සැප සහගත වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියන්නේ සැප සහගත වේදනාව චක්කු සම්පස්සේ හටගත්ත සිතට අයිති කියලා කියන්නේ.
ඒ සිතේ යෙදිලා කියලා කියන්නේ. ඒක හටගන්නේ අර පස්සේ අවස්ථාවකදී. එතකොට එතනදී මොකද්ද තියෙන ස්වභාවය? රූපය නිරුද්ධයි, ඇස නිරුද්ධයි, චක්කු විඥානය නිරුද්ධයි. ඒ ධර්මය නිරුද්ධ වෙච්ච තැනක අපිට ඒ ධර්මයේ පිළිබඳව අරමුණු කරලා ගන්නට පුළුවන්කම තියෙනවා අම්මා තාත්තා දුව පුතා කියලා. එතකොට ඒ නිරුද්ධ වුණාට පස්සේ අපි ඇති කරගන්න දෙයක්. චක්කු විඥානසිත හටගෙන ඉතුරු නැතුව නැති වෙලා ගියාට පස්සේ තමයි අපි ආදරණීය දරුවා කියන එක විඳින්නේ. එතකොට ආදරණීය දරුවා කියන එක ඒ පසු අවස්ථාවකදී අපි විඳිනකොට අන්න ඒ ආදරණීය දරුවා කියන බව නිසා තමයි ඔබට සැප වේදනාවක් උපදින්නේ. දැන් ඔබ තණ්හා කරන්නේ මොකටද? අන්න ඒ වෙලාවේ හටගත්ත සැප වේදනාවට. එතකොට ඒ සැප වේදනාවට තමයි ඔබ තණ්හා කරන්නේ. ඒ නිසා තණ්හාවට ප්‍රත්‍ය ගැන කතා කරනකොට කියනවා වේදනාපච්චය තණ්හා. වේදනා ප්‍රත්‍යයෙන් තමයි තණ්හා කරන්නේ. වේදනාව නිසා තමයි තණ්හාව ඉපදුනේ. මොන වේදනාව නිසා? සැප වේදනාව නිසා තණ්හාව ඉපදුනා. එතකොට අර උපේක්ෂා වේදනාව ප්‍රත්‍ය වෙලා නැද්ද? ප්‍රත්‍ය වෙලා තියෙනවා මේ වේදනාව උපදවන්න. මේ පස්සේ හටගත්ත ධර්මයේ උපදවන්න එක ප්‍රත්‍ය වෙලා තියෙනවා. හැබැයි තණ්හාවට ආසන්න වුණ වේදනාව තමයි මේ සැප වේදනාව කියන එක. දරුවා කියලා බාහිරට ආදරණීය දරුවා කියන බව බාහිර ලෝකේ ජීවත් වෙන කෙනෙක් කියලා දැකපු තැනක තමයි ඔබට තණ්හාව උපදින්නේ. ඔබට ඒ දරුවා කියන එක රූපේ පැත්තේ පේන්නේ නැත්නම් ඔබට ওই තණ්හාවේ පැවැත්මක් පේන්නේ නැහැ. මේක ඔබ තේරුම් ගත යුතුම දෙයක්. ඔබට කොයි වෙලාවකවත් දරුවා කියන එක බාහිර රූපේ පැත්තේ පේන්නේ නැත්නම් ඔබට තණ්හාව පවත්වන්න වස්තු විශයක් හම්බ වෙන්නේ. හැම වෙලාවකදීම තණ්හාව පවතින්නෙම පින්නතුනේ අර බාහිර රූපේ පැත්තේ සැප තියනවා කියලා ගන්න කමත් එක්ක. එතකොට මේ සුඛ සහගත වේදනාව රූපේ පැත්තෙන් එන සුඛ සහගත වේදනාව නිසා තමයි ඔබට විඳින්න පුළුවන්කම තියෙන්නේ. ඒ රූපයේ දරුවමයි කියලා. එතන තමයි තණ්හාව උපදින්න තැන. හැබැයි එතන යථාර්ථය අපි හිතලා බැලුවොත් එහෙම යථාර්ථය තුල කවදාවත් රූපය තුල තිබිලා සැපක් මෙහෙට ඇවිල්ලා නැහැ. රූපය තුල තිබිලා සැපයක් ඇවිල්ලා නැහැ. හැම වෙලාවකදීම ආශ්‍රව උපාදානයෙන් ඇසුරු කරන තැනක මිසක සැප ලැබෙන්නේ සැප වේදනාව කියන දේ ඔබට විඳින්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව ඇහැට පෙනෙන රූපයට සැපය ඔබ වෙතගෙන විද්දෙන්නට පුළුවන් කමක් නැත්තේ නේ. එතකොට ආශ්‍රව උපාදානයෙන් ගත්තාම මොකද්ද තියෙන භයානකකම? සැපය කියන දේ එක පුංචි වේදනාවක් නැතිනම් ඔබේ සිතට දැනෙන එක චෛතසික ධර්මයක් සිතේ හටගන්න. හැබැයි ඔබට ඒක වස්තුවත් එක්ක මිශ්‍ර කරගන්න කම නිසා අනන්ත අප්‍රමාණ ජරා මරණ දුකකට ඔබට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. අනන්ත අප්‍රමාණ ජරා මරණ දුකකට ඔබට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. එතකොට ඒක තමයි පින්නතනේ මේකේ තියෙන භයානකම දේ. සැපේ කියන දේ ලැබෙනවා සැපේ ස්වල්පයයි. බුදුරජාණන් වහන්සේකට දේශනා කරන ආස්වාදයක් තියෙනවා. ආස්වාදේ නැත්තම් සත්‍ය රූපය ඇලෙන්නේ නැහැ. එනිසා සැපයක් නැතුව නෙමෙයි සැපයක් තියෙන. හැබැයි ඒක ටිකයි. ආදීනවයක් තියෙනවා. එනිසා එන ආදීනවේ බොහෝයි. එනිසා යම් කිසි දෙයක ආස්වාදයේ ස්වල්ප නම් ආදීනවේ ගොඩක් නම් එතන ආර්යෝ සැපයක් හැටියට කියන්නේ. පහන් දැල්ලකට තනකොළ පෙත්තෙක් පනිනකොට මේ පළඟැටියා පහන් දැල්ලට පනින්නේ පහන් දැල්ලට කැමති නිසා. එතකොට ඔහුගේ කැමැත්ත ඔහුට ලබා ගන්නට පුළුවන් වගේ තමයි පහන් දැල්ලට කිට්ටු වෙන්න උට දැනෙන්නේ. හැබැයි පහන් දැල්ලට පනිනකොට ඔහුට ආදීනවේ වැඩි. ඇයි ආදීනවේ වැඩි? පහන් දැල්ලට කිට්ටු වුණා කියන සතුට විතරක් නෙමෙයි පහන් දැල්ලෙන් පිච්චෙනකොට එන දුක මහ පීඩාවක් නේ. ඒක අර ආස්වාදයේ යටපත් කොටගෙන සිටින දෙයක් නේ. අන්න ඒ වගේ තමයි පින්නතුනේ සැප වේදනාව සහ ලෝකේ ආදීනවය කියන දේ. එනිසා ලෞකික අරමුණු වල අපි සැප උපද්ද ගන්න තැනම අපි අර පළඟැටිය පහන් දැල්ලට පැනලා පිච්චෙනවා වගේ අර සැප හොයාගෙන රූප රැස් කරන්නට ගිහිල්ලා දුක උපද්ද ගන්නවා. ඒක තමයි අපේ ජීවිතයේ බවට අදපත් වෙලා තියෙන්නේ. අන්න ඒ නිසා තමයි අපිට මේ කාරණාව निराවුල් කරගත යුතු වන්නේ.
අපිට පේනවා මේක निराවුල් කරගන්නට උත්සාහවත් වෙනකොට වේදනා ප්‍රත්‍යයෙන් තමයි හැම වෙලාවකදීම තණ්හාව කියන දේ උපදින්නේ. අපි තණ්හා කරන්නේ සැපසහගත වේදනාවකට. ඒ වුණාට කොයි වෙලාවකටවත් ඇහැට පෙනෙන රූපය සැපසහගත උනේ නැහැ කියලා. ඇහැට පෙනෙන රූපය සැපසහගත උනේ නැහැ. කනට ඇහෙන ශබ්දය සැපසහගත උනේ නැහැ. මේ ඔක්කොම උපේක්ෂා සහගත මට්ටමක ඇති වෙන්නේ. මේ ඔක්කොම උපේක්ෂා සහගත මට්ටමක තමයි මේ සිත උපදින්නේ. එතකොට නාසයට දැනෙන ගඳ සුවඳ පිළිබඳව ඇති වෙන උපේක්ෂා සහගත මට්ටමක්. දිවට දැනෙන රසය පිළිබඳව ඇති වෙන්නේ උපේක්ෂා සහගත මට්ටමක්. කොයි වෙලාවකවත් කැමැති වෙන බව, අකමැති වෙන බව මේ සිතේ උපදින්නේ නැහැ. ඊට පස්සේ තමයි අපි අරමුණු කරලා ඒක බොහොම රසයි මිහිරි කියලා ඒක අර වස්තුව පැත්තට දාලා බලලා ඒක හොඳයි කියලා නැවත දැඩිව ග්‍රහණය කරගෙන තණ්හා කරන්නේ වස්තුවට අපි. අපි තණ්හා කරන්නේ රූපේටනේ පින්නතුනේ. ඔබ තණ්හා කරන්නේ හිතට ඇතිවෙච්ච ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත සැප වේදනාවටද එහෙම නැතිනම් ඔබ තණ්හා කරන්නේ එළියේ තියෙන රූපෙටද? ඔබ තණ්හා කරන්නේ එළියේ තියෙන රූපෙටම. ඔබ ආස වෙන්නේ එළියේ තියෙන කෑමවලට. ඔබ ආස වෙන්නේ එළියේ තියෙන සද්දවලට. කොයි වෙලාවකවත් ඔබ දකින්නේ නැහැ හිතට ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු ධර්මයකටයි මේ තණ්හාව පවතින්නේ කියලා දකින්නේ නැහැ. ඒක දැක්කනම් ඔබට තණ්හාව පවතින්න ඉඩක් නැහැ. එනිසා අපි මේ ධර්මතා විශ්ය ඉක්මවා ගිහිල්ලා අපි තණ්හාව කියන දෙයින් ඇසුරු කරන්නට පුරුදු වෙලා ඉන්නේ මොකද්ද? පුරුදු වෙලා තියෙන්නේ අර යථාර්ථ විදිහට विद्यमान නොවන දෙයක් උපදවගෙන ඒකට තමයි තණ්හා කරන්නේ. එනිසා වේදනාපච්චය තණ්හා කියනකොට අපි තේරුම් ගන්නට ඕනේ මෙතන සැප වේදනාවටයි තණ්හා කරන්නේ. සැප වේදනාව විදිහට ඒ දේ පෙන්වා දීලා තියෙන්නේ අවිද්‍යාව නිසායි කියලා. අවිද්‍යාව නිසායි මේක පෙන්වා දෙන්නේ. නොදන්නාකම නිසා. අවිද්‍යාව නැත්තම් තණ්හාවක් දෙන්නේ නැහැ එතන. ඒ නිසා අවිද්‍යාව කියන වචනය කිව්වේ නැති වුණාට එතන පින්නතුනේ අවිද්‍යාවේ කෘත්‍යයක් තිබෙනවා. ඒක අපි තේරුම් ගන්නට අවශ්‍යයි. අවිද්‍යාවේ කෘත්‍යයක් තිබෙනවා. ඒක තවදුරටත් ඉදිරියේදී ඔබට විග්‍රහ කරලා බෙදා දක්වන්නට පුළුවන්කම තිබෙනවා. මේ පටිච්චසමුප්පාද ධර්මයේ විග්‍රහ කිරීමේදී විෂයාකාරයකට මේක බෙදා දක්වනකොට අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා අපව වර්තමානයේදී වේදනාවට අපි තණ්හා කරනවා කියලා උතන ගත්තට එතන තියෙනවා අවිද්‍යා සංස්කාර කියන ධර්ම දෙකක්. අවිද්‍යා සංස්කාර කියන දෙක තියෙනවා. ඒකට අවිද්‍යා සංස්කාර නිසා තමයි තණ්හා උපාදාන භව තියෙන්නේ. අපි වේදනාපච්චය තණ්හා කියලා වේදනාව ළඟින් කෙලින්ම තණ්හාව අපි ඇතුළත් කරගත්තට ඒක ඇතුලේ සංක්ෂිප්ත කරලා ඇතුලේ ඇතුළත් කරලා තියෙනවා මොකද්ද? අවිද්‍යා සංස්කාර කියන හේතු දෙක. අවිද්‍යා සංස්කාර නිසා තමයි තණ්හාව උපදින්නේ. නැත්තම් තණ්හාව උපදින්නේ නැහැ. එතකොට වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව උපදිනවා. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව උපදිනවා කියන එකට ආසන්නතම වේදනාව තමයි සැපසහගත වේදනාව. සැපසහගත වේදනාව කියලා කියන්නේ කර්මසිතක උපදින වේදනාව. ඒකට තමයි තණ්හාව සංප්‍රයුක්ත වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට තමයි තණ්හාව ඇති වෙන්න පුළුවන්කම තියෙන්නේ. එතන තමයි තණ්හාව යෙදෙන තැන. කොයි වෙලාවකවත් ඇහැට රූපය ඇති වෙන තැනක, කනට ශබ්දය ගැටෙන තැනක අපිට තණ්හාව උපදින්නේ නැහැ. දිවට රස දැනෙන තැනක, කයට පොට්ටබ්බේ දැනෙන තැනක, මනසට අරමුණු දැනගන්න තැනක එබඳු මට්ටමේ විපාක සම්තතියක් ඇතුළත කොයිම වෙලාවකවත් පින්නතුනේ උපදින්නේ නැහැ තණ්හාව කියන්නේ. එතන තණ්හාව උපදින්නට හේතු නැති නිසා එනිසා ඒ ධර්මයන් හඳුන්වනවා විඥානචර්යා කියලා. විඥානචර්යාවටයි තියෙන්නේ. එතන රාග නැහැ, දෝෂ නැහැ, මෝහ නැහැ. එහි කෘත්‍යයක් පේනවා. දර්ශන කෘත්‍යයක් සිද්ධ කරනවා චක්කු විඥාන සිතෙන්. ශබ්දහන කෘත්‍ය සිද්ධ කරනවා, ශ්‍රවණ කෘත්‍ය සිද්ධ කරනවා සෝත විඥාන සිතෙන්. එතකොට මේ සිතින් සිද්ධ කරන්න පින්නතුනේ ඒ කෘත්‍යයක්. ඒ ටික ඇතුලේ කර්ම කෙලෙස් ඇත්තේ නැහැ. ඒක තමයි අපේ ජීවිතේ පදනම. අපි ජීවත් වෙනවා කියන තැන තිබෙන දේ ඒක. ඒ කියන්නේ මේ වාහනයක් ඇතුලේ තියෙන මේ ක්‍රියාකාරී අංගෝපාංග ටික වගේ තමයි මේ ටික. මේ ටික නැත්තම් වාහනේ නෑ වගේ. මේ තමයි ක්‍රියාකාරී අංගෝපාංග ටික. මේ ටික වටා තමයි අනික් සියලුම දේ උපමට්ටම් කරලා හදලා තියෙන්නේ.
එතකොට මේ ධර්මතා ටික පිළිබඳව අපි දකිනකොට අපිට පේනවා වේදනාවක් තියෙනවා. විපාක වේදනාවක්. ඒක කර්ම කෙලෙස් වශයෙන් යෙදෙන්නේ නැහැ. ඒක ඇතුලේ තණ්හාව ඇති වෙන්නේත් නැහැ. තණ්හාව ඇති වෙන්නේ කොහොමද? චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ ධර්මයන්ගේ ඇත්ත නොදන්නාකම නිසා මේ ටිකේ ඇත්ත නොදැන වෙනත් දෙයක් නිර්මාණය කරගෙන අපි ඇති කරගනු ලබන දෙයක් සංස්කරණය කරගත්ත කමක් නිසා තමයි තණ්හාව උපදින්නේ. ඒ නිසා අවිද්‍යා සංඛාර තණ්හා. අවිද්‍යා සංස්කාරයෙන් තමයි තණ්හාව ඇති කරලන්නේ. ඒ නිසා අපි නිකම්ම වේදනාව තණ්හාවට හේතුවයි කිව්වා කියලා අපිට එකපාර ඇඟිල්ල දික් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. වේදනාව කියන එකේ විපාක වේදනාව නිසාම තණ්හාව ඉපදුනා කියලා. පිනතුනේ ඇහැට රූපේ පේන තැනක තිබෙන විපාක වේදනාව නිසාම තණ්හාව උපදිනවා නම් ඔය තණ්හාවෙන් ගැලවෙන්න බෑනේ. ඒ ජීවත් වෙනකොට ආයි මිදෙන්න තැනක් නැහැ. රහතන් වහන්සේ නමක් विद्यमान වෙන්නේ නැහැ. උන්වහන්සේටත් ඇහැට රූප පේනවනේ. රූප පේන තැනක වේදනාවක් උපදිනවනේ. එහෙනම් ඒ උපදින වේදනාවටම තණ්හාව යෙදෙනවා නම් ආයි ගැලවෙන්න තැනක් නැත්තේ නෑ. ඒ නිසා එතන නෙමෙයි තණ්හාව යෙදෙන්නේ. අන්නේ සිදුවන සිදුවීම නොදන්නාකම නිසා ඇහැ ගැන දන්නේ නැහැ. ඇහැට රූපේ වැටුණා කියන පතිත වුණා කියන එක දන්නේ නැහැ. එතන හටගත්ත සිත පිළිබඳව දන්නේ නැහැ. ඒ නිසා මේ ධර්මතා ටික තියෙන තැනක හිතනවා දරුවව දැක්කා කියලා. අම්මව දැක්කා කියලා. වටින දෙයක් දැක්කා කියලා. මොකක් නිසාද කල්පනා කරන්නේ? අර හටගත්ත ධර්මතා ටික නොදන්නාකම නිසා. ඒකට තමයි අවිද්‍යාව කියලා කිව්වේ. එතකොට ඒක පුද්ගලයෙක්යි දැඩිව අල්ලගත්තා. කර්ම රැස් කරගන්නවා. අන්න ඒ නිසා තමයි පින්නතුනේ අපිට ඇති වෙන්නේ එතනදී කර්ම කරලා මට්ටමත් එක්කම තණ්හාව කියන දේ. කර්මසිතක් සමග අපිට තණ්හාව කියන දේ උපදින්නේ නිසා තමයි. එතකොට ඒ බඳු මට්ටමක තමයි තණ්හාව උපදින්නේ. දැන් ඕක නැති කරන්න මොකද්ද කරන්න ඕනේ? අර අවිද්‍යාව නැති කළොත් කර්ම උපදින්නේ නැහැ. සංස්කාරය නැති වෙනවා. සංස්කාරය නැති වුණොත් තණ්හාව නැති වෙනවා. සංස්කාරය නැති වුණොත් තණ්හාව නැති වෙනවා. එතකොට අවිද්‍යාවේ නිර්වශේෂ නිරෝධයෙන් තමයි සංස්කාරය නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. සංස්කාරය නැති කළොත් තමයි අපිට තණ්හාව නූපදින බවට පත් කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ තුලින් තමයි අපිට පුළුවන්කම තිබෙන්නේ තණ්හාව අනුත්පාද ස්වභාවයට පත් කරන්නට. ඒ කියන්නේ වේදනාවෙහි නිරෝධය අවබෝධ කිරීම තුළින්. එතකොට අපිට දැන් සිද්ධ වෙනවා මේ ධර්මයේ පිළිබඳව හොඳින් විශ්ලේෂණයක් සිදු කරන්නට. පටිච්චසමුප්පන්න ධර්මයේ පිළිබඳව හොඳින් විශ්ලේෂණයක් සිදු කරන්නට සිද්ධ වෙනවා. එතකොට අපිට ඒ ඔස්සේ පුළුවන්කම තියෙනවා පින්නතුනේ නිවැරදිව අපි කළ යුතු දේ කුමක්ද කියන එක හඳුනා ගන්නට. නිවැරදිව අපි කළ යුතු දේ කුමක්ද කියන එක හඳුනා ගන්නට. ඒ කියන්නේ එක ධර්ම කොටහසක් තිබෙනවා අපි ඒ ධර්ම කොටහසෙහි Nirodhe සාක්ෂාත් කළ යුතුයි. ඒ ධර්ම කොටහසේ Nirodhe සාක්ෂාත් කිරීමෙන් තමයි අපිට අනෙක් ධර්මයන් අනුත්පාදයට පත් කළ හැකි වන්නේ. නොහට ගන්න ස්වභාවයට පත් කළ හැකි වන්නේ. එක කොටසක් නොහට ගන්න බවට පත් කළ යුතු අතර පටිච්චසමුප්පාද ධර්මයේ තවත් කොටසක Nirodhe සාක්ෂාත් කළ යුතු වෙනවා. හැබැයි පොදුවේ මේ ඔක්කොගෙම අපි Nirodhe පැත්ත ගැන කතා කරනවා. එනිසා මේ පර්යාය අපි තේරුම් අරගෙන සිටිය යුතුයි. එනිසා වේදනාව නිසා තණ්හාව උපදිනවා කියනකොට වේදනා සමුදය තණ්හා සමුදය කියනකොට අපි තේරුම් ගන්නට ඕනේ වේදනාවට තනියෙන් පුළුවන්කම තිබුණේ නැහැ තණ්හාව කියන දේ උපදවන්නට. වේදනාව කියන දේ නිසා තණ්හාව ඉපදුනා නම් ඒ තණ්හාව ඉපදුනේ අවිද්‍යාදී ඒ ධර්මයන්ගේ යුක්ත භාවයේ නිසාමයි කියන දැනුම අපිට මෙතනදී ඒ නිසා අත්‍යවශ්‍යයි. අන්න ඒ කාරණාව සම්පූර්ණ කරගත්තට පස්සේ අපිට තේරෙනවා වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. වේදනා නිරෝධයෙන් තණ්හාව නිරුද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකට තණ්හාව නැති කරන්න බෑ අපිට වේදනාව නිරුද්ධ නොකොට. ඒ නිසා තණ්හා නිරෝධගාමිනී ප්‍රතිපදාව තමයි, ඒ කියන්නේ වේදනා නිරෝධය සාක්ෂාත් කරන ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨිය මූලික කරගත්ත මේ ප්‍රතිපදාව තමයි තණ්හාව නැති කරන්නට අපිට තියෙන මඟ බවට පත් වෙන්නේ. ඒතකොට සම්මා දිට්ඨිය කියනකොට ආපහු අපිට එන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං. දුක පිළිබඳව දන්නවා. දුක පිළිබඳව දන්නවා කියලා කියන්නේ මොකද්ද? අර දුක්ඛෝ ස්කන්ධ ටික පිළිබඳව දන්නවා කියන එක.
එතකොට ඒක ආපහු විමසගෙන යනකොට අර වේදනාදී ධර්මයන් පිළිබඳව අවබෝධ ඥානයම තමයි අපිට ආපහු ගන්නට සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ඊටාම ගැඹුරු කාරණාවක් මේ ඔස්සේ විග්‍රහ වෙන්නේ. ඒ කාරණාව තමයි අපි තේරුම් ගන්නට අවශ්‍ය වන දේ බවට පත්වන්නේ. එතකොට අපිට පේනවා තණ්හාවේ ස්වභාවය මොකද්ද? තණ්හාව හැම වෙලාවකදීම ලෝකයේ අපිට රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා ආදී ලෙස තණ්හාව ක්‍රියාත්මක වෙලා තියෙනවා. තණ්හාව ඒ විදිහට ක්‍රියාත්මක උනේ රූපයකට ඇලුනේ රූපේ හොඳයි කියලා පෙනුන නිසා. ඒ පෙනුනේ ඇත්ත නොදන්නාකම නිසා. ඒ නිසා වේදනාවකට තමයි තණ්හා කළේ. වේදනාව ඒ බඳු මට්ටමට පත් කරන්න හේතුනේ මොකද්ද? ඒ බඳු මට්ටමකට පත් කරන්නට හේතුනේ අවිද්‍යාව. ඇත්ත නොදන්නාකම. ඇත්ත නොදන්නාකම නිසා අවිසංස්කරණය සිද්ධ කළ නිසා තමයි තණ්හාව කියන දේ එතන ඉපදුනේ. අපිට මේක තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි මේ දේවල් අபிසංස්කරණය නොකොට මේන් අපි මිදිය යුතුයි කියන දැනුම තමයි මෙතනදී විශේෂයෙන්ම අපිට වැදගත් වෙන දේ බවට පත්වන්නේ. එතකොට අපිට මේ කාරණා ටික බෙදා දැක්වීමේදී තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා තණ්හාව ඉපදුනේ මොන විදිහටද කියන එක. ඒක වේදනාවෙන් කියලා කිව්වට කොහොමද වේදනාවෙන් ඉපදුනේ කියන එක. ඒක මේකේදී තේරුම් ගත යුතුම කාරණාවක්. මොකද මේ පටිච්චසමුප්පාදයේහි මෙතන ප්‍රධාන අංගයක් නැතිනම් ප්‍රධාන කොටසක් බෙදන්න තියෙන තැනක්. ප්‍රධාන කොටසක් බෙදන්න තියෙන තැනක්. ඒ තමයි දැන් අවිද්‍යා සංස්කාර කියන තැනින් බෙදනවා මුලින්ම. ඊට පස්සේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ඊළඟ අංග ටික අපිට හම්බ වෙනවා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. අංග 5යි. ඊට පස්සේ ආපහු තුන්වෙනි කොටස හැටියට තමයි අපිට හම්බෙන්නේ තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන ටික. එතකොට පළවෙනියටම අවිද්‍යා සංස්කාර කියන තැනින් එක සංදියක් දකින්නට පුළුවන්. ඊට පස්සේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. එතකොට මේ වේදනාව කියන තැනින් මේ පටිච්චසමුප්පාදේ තව සංදියක් තියෙන. එතන නතර වෙනවා. අපි දැන් මෙච්චර කතා කරගෙන ආවේ පසුගිය සතිවල කතා කරපු දේශනා තුළිනුත් අපි කතා කළේ එක අර්ධයක එක කොටසක්. ඒ තමයි අපි තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන මේ තැන් ටිකට අදාළ කරුණු අපි කතා කළේ. તો දැන් මේ ඇවිල්ලා තණ්හාව කියන තැනින් අපි විමසා බලනකොට අපිට පේනවා තණ්හාවට ප්‍රත්‍ය වෙන්නේ වේදනාව කියලා. එතකොට වේදනාව ප්‍රත්‍ය වෙන විදිය ගැන කතා කරන්න යනකොට මෙතන සංදියක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන ස්ථානයක්. මේක අපි බෙදා ගන්නට අවශ්‍යයි. මේක බෙදා ගැනීමේදී තමයි මේ සංදිය හරියට තේරුම් ගැනීමේදී තමයි මේ සංකීර්ණතාවය අපිට ලැබෙන්නේ. කොහොමද අපි මේක තේරුම් ගන්න කියන එක. එතකොට අපිට පේනවා අපි තණ්හා කරන ධර්මතා විශයක් ක්ෂේත්‍රය එකක්. එතකොට ඒ තණ්හාව උපදව ගන්න හීන ලෝකේ තව එකක් කියන එක. ඒ කියන්නේ තණ්හාව පවත්වන්න උපකාර කරගන්න නමුත් ලෝකේ යථාභූත විදිහට පවත්නා ධර්මයේ එකක්. හැබැයි මේ ධර්මතා ටික මත නොදන්නාකම නිසා තෘෂ්ණාවට ආසන්න දේ වෙන එකක් කියලා. ඒ නිසා තමයි වේදනාව කියන එකටත් අපි මේ විදිහට බෙදා දැක්ුවේ. වේදනාවක් තිබෙනවා. ඒක විපාක ධර්මයන්ගේ වේදනාවක්. ඒ වගේම තණ්හාවට පදනම් වන වේදනාවකුත් තියෙනවා කියලා බෙදා දැක්ුවේ. ඒ නිසා. නමුත් මෙතන තිබෙන ප්‍රධාන සම්දිස්ථානය පිළිබඳව අපි තවදුරටත් සාකච්ඡා කරමු. ඉතින් කල්පනා කරගන්න ධර්ම ශ්‍රවණය කරගෙන හැමදිනම වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලයේ හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා